ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් පෞද්ගලිකව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තේය. නොපිළිගත්තොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක්ම ස්ථීර වන පිණිස ඔබ සමග තවත් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඔවුන් කියන දේත් නොපිළිගත්තොත් සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත් ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න. සැබවින්ම මම ඔබට කියමි. ඔබ පොළොවේදී යමක් බඳින්නහොද ඒ ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. ඔබ පොළොවේදී යමක් මුදන්නහොද ඒ ස්වර්ගයේදී මුදනු ලබන්නේය. නැවතත් මම ඔබට කියමි. පොළොවේ ඔබෙන් දෙදෙනෙක් තමන් අයදින කවර දෙයක් ගැන වුවද එකඟ වන්නෝ නම් ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේය. මන්ද යම් තැනක දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් හෝ මගේ නාමයෙන් රැස්ව සිටිද්ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි, අද අපි කතා කරන්නේ සම්බන්ධතා ගැන, relationships. උන්වහන්සේ උප්පත්ති කතා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 24 කතා කළා කියනවා අපේ සමානකමට අපි ඔවුන්ව මවමු. අපේ සමානකමට මවමු. මගේ ප්‍රමාන්තයනි, දැන් මේ අපේ සමානකමට මවද්දී උන්වහන්සේ අපේ කියද්දී කාගේද? මගේ සමානකම නෙමෙයි, අපේ සමානකමට මවමු කියද්දී පියාණෝ පුත්‍රයාණෝ ශුද්ධාත්මයාණෝ මේ ත්‍රිත්වික සංකල්පය. ඒතනත් ලස්සනම මොකක්ද? පියාණෝ පුත්‍රයාණෝ අතර ශුද්ධාත්මයාණෝ තමයි රිලේෂන්ෂිප් එක, ආදරය සම්බන්ධතාවය වෙන්නේ. දැන් ඔබ බයිබලයේ උප්පත්ති කතා පොත් දෙකක් තියෙනවා. දැන් මේක දන්නේ නැතුව කියද්දි දෙතැනක උන්වහන්සේ මිනිස්සුම මවනවා. ඒ කියන්නේ හතර දෙනෙක් එකපාරම මවලා වගේ. එකක මොකද කරන්නේ? එකක වචනයෙන් මවනවා, අනිත් එක මැටි අරගෙන මවනවා. ඉතින් මේක තේරුම් ගන්නට ඕනේ. නමුත් උන්වහන්සේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ ජේ සම්ප්‍රදාය අපි දකින්නේ මොකක්ද? උන්වහන්සේ මිනිස්සුම මවලා ඉල ඇටයක් අරගෙන ඒවව මවන්නේ. ඒතර මිනිස්යාගේ ඇතුලේ තමයි මේ පිරිමියා ගැහණිය ඉන්නේ. මිනිස්යාගේ ඇතුලේ. එතකොට ඒ එක මිනිස්යාගෙන් තමයි ගැහණිය පිරිමියා. එහෙම නැත්නම් ඉලෑටයක් අරගෙන මැව්වා නෙමෙයි නේද? ඉලෑටයක් අරගෙන මවද්දි දවසක් දෙවියන් වහන්සේ ඉලෑටේ පැත්තක තියලා දැන් පපුව පළලා ඉලෑට ගත්තන් පස්සේ පපුව මහමහින් නැද්දි බල්ලෙක් අරගෙන ඉලෑටේ උස්සන් දිවනවා. උස්සන් දිවග මම්ම දෙවියන් වහන්සේ පිටිපස්සේ මේක බයිබලේ නෑ අරගෙන ගියයින් පස්සේ බල්ලා ඉලෑටේ අරගෙන හුඹහක් අස්සර රිංගලා ගහක බෙනයක් අස්සර රිංගලා දෙවියන් වහන්සේ බලනලු ගන්න බල්ලක් දෙන්නේ නැහැ අතරන්නේ නැත්නම් අන්තිමට අහුණාලු බල්ලගේ නකුට ඇදලා ගද්දි ගලවලාවලු. ඊට පස්සේ ඉලෑටේ නැති නිසා බලු නකුටෙන් කාන්තාව මැව්වලු. ඒකලු ගෑනු අය තනි තීරණයක් ගන්න බැරුව වැනෙන්නේ. මගේ ප්‍රවන්ද ගෑනු අය නෙමෙයි අපි ඔක්කොම වැනෙනවා. නැද්ද? ඉතින් මේ ඉලෑටේ ගන්නවා කියන එකේ අදහස මේ ඉලෑටේ නෙමෙයි. ස්වාමින් වහන්සේ මිනිස්යා ඇතුලෙන් තමයි ස්ත්‍රියව මවන්නේ. ඒතර පිරිමියා ගැහණිය කියන්නේ මුලින් මිනිස්යා කියන දේ තන එක්කෙනෙක්ව හිටලා තමයි උන්වහන්සේ දෙන්නෙක් කරන්නේ මගේ ප්‍රමාන්තයෙන්. එතකොට මේ එකයි දෙවියන් වහන්සේ එක්කල දෙය මිනිස්යා වෙන් කරන්න බැරි වෙන්නේ. එතකොට විවාහය තුල මේ අර මුලින් මිනිස්යා එක්කෙනෙක් තුල කාන්තාව පිරිමියා හිටියා වගේ, ස්ත්‍රිය පුරුෂයා හිටියා වගේ විවාහයේ නැවත මොකද වෙන්නේ? එක ශරීරයක් වෙනවා. එයාලගේ ජීවිතය පූර්ණව එකතු වෙන තැනදී. මේ ගැඹුරු සම්බන්ධතාවය, මේ රිලේෂන්ෂිප් එක ගැන උන්වහන්සේ මොකක්ද මේකේ රහස? හැම කෙනෙක් අතරම උන්වහන්සේ ඉන්න වෙනවා. මොකද උන්වහන්සේ ඔබව එකතු කරන්නේ. එතනදී අද වචනය අද අපි දකිනවා මගේ ප්‍රමාන්තයනේ මේ ගැඹුරු බැඳීම අත්දැකීම.
දැන් සෙන්ක්ලයා කියලා කියද්දි ඔබන් හිතනවා ඔබ බලලා නැත්තම් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න එකේ බලන්න Brothers and Sister Moon කියලා මූවි එකක් තියෙනවා. හරි ලස්සන පරණ ෆිල්ම් එකක්. ඒ පරණයි කියන එක අමතක කරලා බලන්න. ඒකේ තියෙන ගීත, ඒකේ තියෙන සංකල්පය හරිම ලස්සනයි. අසිසේ ෆ්‍රැන්සිස් තුමාන් ගැනයි මේ කතා කරන්නේ. මොකද Brothers and Sister Moon කියලා අසිසේ ෆ්‍රැන්සිස් තුමා කියන්නේ. මේකේ අපි දකිනවා ඒ වගේම ඇත්තම ජීවිත කතාවේ සෙන්ක්ලයාට ආදරය කරනවා ෆ්‍රැන්සිස්. දැන් මෙතනදී මේ ආදරය කියන තැන මේ රිලේෂන්ෂිප් එකක්. නමුත් එතන රිලේෂන්ෂිප් එක පෙරලෙන විදිහක් තියෙනවා. ඒ රිලේෂන්ෂිප් එක පෙරලෙන අත්දැකීමක් තියෙනවා. ඒක වෙනම අත්දැකීමකට පෙරළුණයින් පස්සේ අපි දකිනවා මගේ ප්‍රමාන්තනේ ජේසුස් හම්බුණයින් පස්සේ ආසිසියේ ෆ්‍රැන්සිස් තුමන්ට ජේසුස් හම්බුණයින් පස්සේ ඒ අත්දැකීමේ ජේසුස්ගෙන් පූර්ණ වෙනවා. ආසිසියේ ෆ්‍රැන්සිස් තුමා හැම දෙයක්ම තියෙන අංගේ තියෙන ඇඳුම් ටිකක් දාලා වෙනම ජේසුත් එක්ක ගමනක් යනවා දිලිඳු ජීවිතයකට. මගේ ප්‍රමාන්තනේ සාන්ත ක්ලාරා මුනිතුමිය මොකද වෙන්නේ? එතන එක තැනකදී එයාගේ දකින මේ ජීවිත රටාව අල්පේච්ඡ ජීවිත රටාවත් එක්ක හැමදේම අතෑරලා ගෙදරටත් කියන්නේ නැතුව තමයි මේ සංඝයට බැඳෙන්නේ. ඒ ජීවිතයේ සතුට උනේ ජේසුයි කියන එකදී. ඒ ගොඩාක් දුක් වේදනා ලෙඩ රෝග වලින් පීඩා විඳිච්ච දිනයක් වුණා ස්වාමීන් වහන්සේගේ. හැබැයි ජීවිතය මහා ජේසු වෙනුවෙන් මහා ආදරයකින් වෙලිලා උන්වහන්සේත් එක්ක හිටියා. ඒ සම්බන්ධතාවය තුළ ෆ්‍රැන්සිස් තුමාත් එක්ක තිබෙන රිලේෂන්ෂිප් එක හරිම ලස්සන දෙයක් වෙනවා මගේ ප්‍රමාන්තයනේ. ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරන්නේ සම්බන්ධතාවයක් කියන්නේ බලයක්. රිලේෂන්ෂිප් එකක් කියන්නේ බලයක්. ඒක අද සුවිශේෂී අපි දකින්නේ මගේ ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේ අද සුවිශේෂයේ කතා කරලා කියනවා. බලන්න 19 වෙනි වගන්තිය මතෙව් 18:19 නැවත මම ඔබට කියමි පොළොවේහි ඔබෙන් දෙදෙනෙක් Taman අයදින දේ කවර දෙයක් වුවද සමාවෙන් 18 ගන්න. සබවින් මම ඔබට කියමි ඔබ පොළොවේහිදී යමක් බඳින්නවද ඒ ස්වර්ගයේදී බඳිනු ලබන්නේ. ඔබ පොළොවේ යමක් මුදන්නවද ඒ ස්වර්ගයේ මුදනු ලබන්නේ. හොඳට මතක තියාගන්න. උන්වහන්සේ පේදුරුට කතා කරලා කියනවා පේදුරුට කතා කරලා පෞද්ගලිකව කියනවා ස්වර්ගයේ යතුරු මම බාර දෙනවා. ඒ වගේම ගෝලයන්ට වෙනම කතා කරලා කියනවා පෞ සමාව ගැන. ජෝම්තුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට උන්වහන්සේ මේ කතා කරන්නේ ගෝලයන්ට විතරයි. පොදුවේ හැමෝටම නෙමෙයි. ජෝම්තුමාගේ 21 උඩුමහල් මැදුරේ ඉන්න ශ්‍රාවකයන්ට උන්වහන්සේ කතා කරලා කියනවා 20 සමාවෙන් ජෝම් 20 කතා කරලා කියනවා 23 ඔබ යමකගේ පව් කමා කරන්නහුද ඒවා උන්ට කමා කරනු ලැබේ. ඔබ යමකගේ කමා කර පව් ජෝම් 20 ජෝන් 20 ජෝම් 20 23 ඔබ යමකගේ පව් කමා කරන්නහුද ඒවා උන්ට කමා කරනු ලැබේ. ඔබ යමකගේ පව් කමා නොකරන්නහුද ඒවා කමා නොකරනු ලැබේ. මගේ ප්‍රමාන්තනේ බයිබලේ දැනගන්නට ඕනේ. බයිබලයේ ජේසු පොදු ජනතාවට කියපු දේවල් තිබුණා. විශේෂයෙන් ගෝලයන්ට කියපු දේවල් තිබුණා. ඒතර ගෝලයන්ට විශේෂයෙන් කියපු දේ හැමෝටම අයිති වෙන්නේ නැහැ. ඒ සභාවේ නායකත්වයත් එක්ක පූජකවරය තුල කරන්න ඕන දේ. උන්වහන්සේ හැමෝටම දිව්‍යසප්‍රසාද වහන්සේ ස්ථාපිත කරන්න කිව්වේ නැහැ. මේ පව් සමාව හැමෝටම දුන්නේ නැහැ. ඒක ගෝලයන්ට විතරයි. ඒක අපි පාපොච්චාරණය යන්නේ පදනම කරගන්න එතන. හැබැයි මෙතන අද සුවිශේෂී උන්වහන්සේ කියනවා 18 සැබවින්ම මම ඔබට කියමි ඔබ පොළවේදී යමක් බඳින්නහුද ඒ ස්වර්ගයේ බඳිනු ලබන්නේ. කියන්නේ රිලේෂන්ෂිප් එකක තියෙන බලය හරියට පියානෝ පුත්‍රයානෝ අතර ශුද්ධාත්මයානෝ ඉද්දී තියෙන බලය. රිලේෂන්ෂිප් එක කියන්නේ ලස්සන දෙයක්. ඒ සම්බන්ධතාවය ලස්සන දෙයක්. මගේ ප්‍රේමවන්තයනි ඒ රිලේෂන්ෂිප් එක හැම කණ්ඩායම කියද්දී ඒක ලස්සන දෙයක්. හැම පවුලකම ඔබගේ පවුලේ සම්බන්ධතාවයන් අතරේ උන්වහන්සේ ඉන්න ඕනේ. උන්වහන්සේ එකයි දෙවියන් වහන්සේ කරන දේ මිනිස්සයා වෙන් කරන්න බෑ කියන්නේ. අඹුසැමි සම්බන්ධතාවයේ ලස්සන දෙයක්. ලිංගිකත්වයේ ලස්සන දෙයක්. ඒක ශුද්ධවන්ත දෙයක්.
මගේ ප්‍රේමාන්තයනි ඒ ශුද්ධවන්ත බැඳීමක්. ඒක එතන කෙලෙස් නැහැ. හැඟීම් තියෙනවා. හැඟීම් නැති පෞල් ජීවිත නැහැ. හැඟීමක් නැත්තම් රොබෝලා. ලිංගික හැඟීම ලස්සන දෙයක්. සෙක්ෂුවල් ෆීලිං එක වටින දෙයක්. ඒක කිසිම අවලක්ෂණක් අපිරියාවක් නැහැ. කැතගතියක් නැහැ. මම දන්න පවුලක් හිටියා. අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒ වයිෆ් බෞද්ධ ඇවිල්ලා කතා කළා කිව්වා ෆාදර් මගේ ස්වාමිපුරුෂයා මාත් එක්ක එකට ඉන්න දවස්වලදී ලබන්නේ නැහැ. මම මොන විකාරයක්ද ඒ? අමුසැමි සම්බන්ධතාවය කොච්චර ශුද්ධවන්තයිද? ඒක කැත දෙයක් නෙමෙයි. එයා හිතන්නේ ඒක පාපයක් කියලා. මම ඒක නිවැරදි කරා. මගේ ප්‍රේමවන්තයනි ඒ සම්බන්ධතාවයේ තියෙන ජේසු ඒ අතර ඉද්දි ඒක මාංශයෙන් යන යටත් වෙන තැනක් නෙමෙයි. සමහර වෙලාවට අපි කවුන්සලින් වල කරනවා ගොඩාක් වෙලාවට පෞල් ජීවිත අස්සට අසභ්‍ය දර්ශන චිත්‍රපට ගේනවා. පෞල් ජීවිතයේ අමුසමි සම්බන්ධතාවයට බෝතලේ ගේනවා. ඒක මෙලෙච්ච විදියට හැසිරෙනවා. එතන සුදාත්මයන්ෝ නෑ. තව කෙනෙක්ව පාවිච්චි කරනවා මගේ ආශාව ඉෂ්ට කරගන්නවා කියන තැනක නෙමෙයි. ආදරය කරනවා කියන තැනක. එකයි කෘතිම උපත් පාලනය සභාවට විරුද්ධ වෙන්නේ. මොකද මේ හැම සම්බන්ධතාවයකම ස්වාමීන් වහන්සේට ඉඩක් තියෙන්න ඕනේ දරුවෙක් කියන සංකල්පයත් එක්ක. ස්වාමීන් වහන්සේ එකයි ලිංගිකත්වයේ තියෙන තේරුම අපි කියනවා to love and to procreate. ආදරය කරන්න වර්ගය බෝ කරන්න ස්වාමීන් වහන්සේ එක දුන්නේ. එතකොට ඒක ඇවිල්ලා අවශ්‍ය මට අවශ්‍යයි මේක ඉෂ්ට කරගන්නවා. නෑ එහෙම තැනක් නෙමෙයි. තමුන්ට පාලනයක් තියෙනවා. හික්මවීමක් තියෙනවා. තමුන්ගේ බිරිඳව පාවිච්චි කරන්නේ නැහැ. සම්පුරුෂයා පාවිච්චි කරන්නේ නැහැ. ඒක ආදරෙන් ගරු කරන තැනක්. ලෙඩක් දුකක් අසනීපයකදී අපි එහෙම තැනකට වැටෙන්නේ නැහැ. මහත්මා ගාන්ධි පෞසම කරන්නේ ඒකයි. මහත්මා ගාන්ධි යාගේ බිරිඳගේ තාත්තගේ බොඩි එක මලමිනිය ගෙදර තියෙද්දි බිරිඳත් එක්ක බලහත්කාරකමෙන් ලිංගිකව හැසිරුණා කියලා. අගෙන සමාව ඉල්ලනවා. එම තැනක මෙලෙච්ච තැනක් නෙමෙයි මගේ ප්‍රේමාන්තයනි. මෙලෙච්ච තැනක නෙමෙයි. ඒක ලස්සන බැඳීමක්. හැම සම්බන්ධතාවයක්ම ලස්සන තැනක්. මගේ ටීම් එක මීසම තුල අපි මේ දවස්වල මේ වැඩ කටයුතු කරගෙන යන්නේ ඔන්ලයින් ටීම් එකත් එක්ක. ඒක ලස්සන බැඳීමක්. එකෙන් අදහස් කරන්නේ මීසමේ අනිත් සමිති සමාගම් වටින්නේ නෑ. මේ වෙලාවේ මගේ අත්දැකීම. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ මගේ මීසම පෝෂණය කරන්න අනිත් හැම කෙනෙක්ම පෝෂණය කරන්න පුංචි කණ්ඩායමක්. ඉතින් මේක කොරන්ටයින් කණ්ඩායම කියලා තමයි ගෲප් එකක් තියෙන්නේ. ඔක තමයි අපිට දින අද මැසේජස් දාගන්න කොරන්ටයින්. කෙසේ වෙතත් මේ කණ්ඩායම ඇතුලේ මේ කටයුතු කරගෙන යද්දි මගේ ප්‍රේමාන්තයනි ඔබ දන්නවා සතියකට විතර කලින් දරුවෝ 5 දෙනෙක් පොසිටිව් වෙලා අරගෙන ගිහිල්ලා ඈත පොළොවේ නළුවේ තපුනේ මං හිතන්නේ ඈත තැන්වල ඒගොල්ලෝ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඉන්නේ. ඉතුරුනේ 4 දෙනයි නැත්නම් 5 දෙනයි. එතකොට 4 දෙනෙක් දැන් මෙතන මේ කටයුතු කරන්නේ මේන්ලි 3 දෙනෙක් එක්ක තමයි මේ කටයුතු කරන්නේ. ඔන්ලයින් කටයුතු 3 දෙනෙක් එක්ක කරන්නේ. අපි තව රුෂාන් උදව් වෙනවා අනිත් කටයුතු වලදී. ඒක පිළිබඳව දැන් මේ කටයුතු කරගෙන යන අතරවාරේ ගැඹුරු අත්දැකීමක්. එක දරුවෙක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා ෆාදර් අපි චර්ච් පල්ලිය සැනිටයිස් කරලා ඔක්කොම ඉවරයි. ඔක්කොමලා ගෙවල් වලට යවිලා මාත් එක්ක ඉන්න දරුවා විතරක් මට ඇවිල්ලා කතා කරලා කිව්වා ෆාදර් කිව්වට කමක් නැද්ද? හරි. ෂෙමාල් කිව්වේ බ්‍රදර් මාත් එක්ක ඉන්න. මම කකා ඉන්නේ නැද්දි මගේ ගාවට ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා කියලා. මම කිව්වා බය වෙන්න එපා. බය වෙන්න එපා ෆාදර් හුස්ම ගන්න බෑ කිව්වා. මා ඒ දෙක අතර සම්බන්ධකම මොකද්ද ප්‍රමාදනේ? බය වෙන්න එපා හුස්ම ගන්න බෑ. දැන් ඒ කියන්නේ අර කණ්ඩායමේ හිටිය දෙන්නට සිම්ප්ටම්ස් තිබෙන්නේ නැහැ කිසිම සිම්ප්ටම් එකක් තිබෙන්නේ නැහැ. ඒ සිම්ප්ටම් තිබෙන්නේ නැති අය තමයි අනිත් අයට සර්ව් කරේ ඒගොල්ලන්ව ක්වොරන්ටයින් කරලා තිබිති. ඒතර මේ කට්ටිය එකට වැඩ කරා යාලත් එක්ක. ඒතර දවස් 4ක් ගිහිල්ලා කොරෝනා සිම්ප්ටම්ස් පොසිටිව් මේගොල්ලෝ කොම PCR එක පොසිටිව්. හැබැයි සමහරව නෙගටිව්. හැබැයි මොකද වෙන්නේ? දැන් හදිස්සියවත් විස බීජේ පස්සේ ගියා නම්
රෝග ලක්ෂණ ඒවමයි මගේ ප්‍රමාන්තයනේ. රෝග ලක්ෂණ ඒවමයි. එතනදී බරපතල අරගලයක් මගේ 50% මම දන්නවා මුකුත් ෂෙමාල්ට වෙන්නේ නැහැ. හෙල්දි චරිතයක්. හරි. එයා කොරෝනා කියන්නේ කොරෝනා කියන්නේ එම්බිරිස්සා වගේ කොරෝනා මැදින් එයාගේ තාත්තත් එක්ක කැන්සර් හොස්පිටල් එකේ තාත්තට කොරෝනා තියෙද්දි සම්පූර්ණ තාත්තත් එක්ක හිටියේ. මේ හැම අත්දැකීමකින්ම ස්වාමීන් වහන්සේ ආව අරගෙන ආව තැන. හැබැයි මගේ ප්‍රධානම ප්‍රශ්නේ උනේ ඔබට මේ වචනේ දෙන්නේ කොහමද? ෂෙමාල් තමයි එතන ඉඳන් කකුලුවෙක් වගේ වචනයත් එක්ක කටයුතු කරනවා, කතා කරනවා, මේවා කරනවා. මේ ඔක්කොම කරගන්න එතන. රෑට ෆෝන් එකේ මම රිෆ්ලෙක්ෂන් එක මම රෑ 12 1 2 වෙනකන් සමහරවිට පාන්දර වෙනකන් ඒක ෂෙයා කරන්නේ ෂෙමාල්. මම දන්නේ ෂෙයා කරන විදිය. මම දන්නවා මම එතන කිසිම අනතුරක් නැහැ කියලා දන්නවා. හැබැයි වචනයත් එක්ක මට මාර ප්‍රශ්නයක්. මොකක්ද ස්වාමීන් වහන්සේ කරන්නේ? කණ්ඩායම රිලේෂන්ෂිප් එක ඒ බැඳීම ලස්සන දෙයක්. ඒ කියන්නේ මෙතනදී මම මාත් එක්ක ශුද්ධාත්මයන් තුළ මේ දරුවෝ ටික තමයි මේ කටයුතු කරන්නේ. දැන් මෙතනදී මම මොකද කරන්නේ? හැබැයි මම දන්නවා ස්වාමීන් වහන්සේ මොකක් හරි කරයි. මම බින්දුවටම වැටිලා මම වැටිච්ච තැන ඇකලින් මෑනේ සප්‍රසාද පල්ලිය ගාවට. සිම්ප්ටම්ස් ඒවම තමයි මගේ ප්‍රමාදනේ. සිම්ප්ටම්ස් ඒවමයි ඔක්සිජන් ලෙවල් එක ඕකේ. හැබැයි ඊට පස්සේ අපි PCR එකක් කරන්න දරුවා යවුවා. PCR එකක් කරන්න යවුවා. රෑ රිපෝට් එක එන්නේ. රෑ රිපෝට් එක එන්න අපි 10 මම පල්ලියට ගිහිල්ලා යාඥා කරනවා, අරගල කරනවා. මම යන්න ඉස්සෙල්ලා මම බ්ලෙස් කරලා මම යාඥා කරා ස්වාමීන් වහන්සේට බාර දුන්නා. හැම අඳුරකටම මට කරන්න පුළුවන් දේ එච්චරයි. ඊට පස්සේ රෑ මොකද වෙන්නේ මගේ ප්‍රමාන්තියනේ? 10 මාරයි අපි ඉන්නවා. රෑ රිෆ්ලෙක්ෂන් එකත් රෙකෝඩ් කරා. දැන් මාස්ක් ඔක්කොම දාගෙන දොරවල් වල අගුළු ඔක්කොම ආයි සැනිටයිස් කරා. අපරාධ සැනිටයිස් ටික ඔක්කොම සුද්ධ කර දෙමයි. මොකද මේ සිම්ප්ටම්ස් තියෙන්නේ. අනිත් අයට ටක් ගාලා ඔක්කොම යන්න කිව්වා ටීම් එකේ අනිත් අයට. පූජාව තිබ්බා. ඒකයි මම පූජාවේ කිව්වේ හෙට පූජාව තියන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා. මොකද ඒ වෙලාව රිපෝට් එක ඇවිල්ලා තිබ්බේ නැහැ. ඊට පස්සේ ලැබ් එකට තව මම දන්න පුතෙක් කතා කරලා ලැබ් මයික්‍රොලොජිස්ට් එක්ක සාකච්ඡා කරනවා. දැන් පැය 7 මාර්ක විතර මැෂින් එකේ මේ රිපෝට් එක යනවා, කරකිනවා, මේ සාම්පල් එක කරකිනවා. ඊට පස්සේ යා කියනවා සර් යාට කියන්න ලෑස්ති වෙන්න කියලා කියන්න. මොකද මේකේ ඔක්කොම පොසිටිව් තමයි ලක්ෂණ, ඔක්කොම පොසිටිව් ලක්ෂණ තියෙන්නේ. ඊට පස්සේ ඒක අහගෙන තමයි මම හිතන්නේ අපි රිෆ්ලෙක්ෂන් එක දැම්මේ නේ. නෑ ඒකට පස්සේ තමයි රිෆ්ලෙක්ෂන් එක දැම්මෙන් පස්සේ තමයි ඒක කිව්වේ නේ. පොසිටිව් තමයි. හරි මං කව බෑග් ලෑස්ති කරගන්න. ඔක්කොම වෙන් කරගන්න. මම දඩ බඩ ගාලා සැනිටයිස් කරගෙන ගියා ඔක්කොම ටික ආයි. මොකද මට හැදෙන්නේ නැහැ ආයි. මගින්නේ දරුවන්ට හැදුනේ. එහෙම කරලා මගේ ප්‍රමාන්තනේ පැය භාගයකට පස්සේ හරිම රිපෝට් එකේ වන්නම් කිව්වා. පැය භාගයකට පස්සේ මම මතකයි පල්ලියේදී මම යන්න තියෙන තැන එතනයි. මං ජේසුත් එක්ක හිටියා. මම මහා අමාරුයි මගේ ප්‍රමාන්තනේ මේ වචනේ නැහැයි කියන තැන. මම ජේසුස් එක අපිට දීලා තියෙන දෙයක්. අපේ සිස්ටම් එකේ දෙයක්. මේක කොහොමද කරගන්නේ කියන එකයි මගේ වොරි එක. ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම කරන්නේ. ඇයි මෙහෙම කරන්නේ? වහන්සේ දරුවෝ පස්සෙනක යවුවා මේ දරුවෝ ටික විතර මෙතන තියෙන්නේ. යන්තම් වැඩේ ඇදගෙන යන්නේ. ඇයි මෙතන මෙහෙම වුනේ කියලා අරගල කරද්දී මගේ ප්‍රමාන්තේ නේ. නැසෙ ඇතුලෙන් නිශ්ශබ්දයි. උනාස උත්තර දෙන්නේ නැහැ. හැබැයි උනාස මට කතා කරලා කිව්වා හෙට රිෆ්ලෙක්ෂන් එක බලන්න. මම ඕඩෝ එක පෙරලලා බලද්දී සෙන්ක්ලෙයා කියලා දකිද්දී මට ඇත්තටම මතක නැතුව අගෝස්තු 11 සෙන්ක්ලෙයා කියලා මට දකිද්දී මට පැනිච්ච සන්තෝෂේ. ඒ කියන්නේ මට උමුතු ශක්තියක්. ඇය මගේ නාම සාන්තුවරිය. මගේ ප්‍රමාතේ ඇය මගේ නේම්සෙන්. ඒ කියන්නේ ඇය ඒක මට ඒ වචනේ දැක්ක ගමන්ම අමුතුම ශක්තියකින් මම නැගිට්ටේ. මම දැනගත්තා මැදිහත් වෙනවමයි. මොනවා හරි උන්වහන්සේ මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා කන්ට්‍රෝල් උන්වහන්සේගේ අතේ කන්ට්‍රෝල් එක තියෙන්නේ. මගේ ප්‍රේමාන්තනේ හැම සම්බන්ධතාවයක්ම හැම ගනුදෙනුවක්ම ස්වාමින් වහන්සේත් එක්කයි. මගේ ප්‍රේමාන්තනේ රිපෝට් එක
ආවා. අපි ඔක්කොම අමරදේව වෙන් කරා. උඩ කාමරේ දාලා ඔක්කොම වෙන් කරලා දාලා මට කෝල් එක එනවා. ෆාදර් රිපෝට් එක නෙගටිව්. මම ඇත්තටම කාමරේ උඩ පැන්නා. මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ යා කතා කරපු ඒ දරුවා කියනවා ෆාදර් මේක මිරකල්. මේම ජීවිතේට වෙන්නේ නැහැ. මෙච්චර පොසිටිව් වෙලා මේ හැම රිපෝට් එක දැන් ඒක මැෂින් එකේ කියන දේවල් එක්ක පොසිටිව්මයි. ලැබ් එකේ ඉන්න ඒ මයික්‍රොලොජිස්ට් කතා කරලා කියනවා සර් මේක හිතා ගන්න බෑ. මේක කොහොමද පොසිටිව් උනේ කියලා. මට හිතා ගන්න බෑ මගේ ප්‍රමාන්තනේ. ඊට පස්සේ මම පාන්දර ආයි ජේසු ගාවට ගිහිල්ලා මහා ස්තුතියක උන්වහන්සේ ගාව හිටියා. රිලේෂන්ෂිප් හැම සම්බන්ධතාවයක් අතරෙම උන්වහන්සේ ඉන්න ඕනේ. ඒක අපේ මගේ ටීම් එකේ මගේ අත්දැකීම. මගේ ප්‍රමාන්තනේ ඔබගේ පවුලේ ඔබ ඉන්න තැන මේ ජේසුත් එක්ක සම්බන්ධතාවය. ඒකෙන් අදහස් කරන්නේ පොසිටිව් වෙන අය සම්බන්ධතාවයක නැහැ කියලා. මමත් පොසිටිව් වුණානේ මගේ ප්‍රමාන්තේ. ඒක නෙමෙයි අත්දැකීම. ස්වාමීන් වහන්සේගේ කාර්යයට යකාට අත දාන්න දෙන්නේ නැහැ. එනිසා අපි දකින්නේ මෝසස්ගේ ජීවිතය. මෝසස්ගේ ජීවිතයේ උන්වහන්සේ මෝසස්ට කියද්දී මෝසස් දෙවියන් වහන්සේත් එක්ක තිබේ මහා දයාබර බැඳීමක්. අද වචනේ කතා කරලා කියනවා ද්විතීය නීති සංග්‍රහයේ 10 වෙනි වගන්තිය. වචනේ කියනවා සමිදානන් වහන්සේ මුහුණට මුහුණලා ඇඳෙනගත් ද්විතීය නීති සංග්‍රහය 33 ස්වාමීන් 33:10 අද අන්තිම වචනය 10 වෙනි වගන්තිය. පළවෙනි කිවීමේ 10 වෙනි වගන්තිය. සමිදානන් වහන්සේ මුහුණට මුහුණලා ඇඳිනගත් මෝසස්ට සමාන දිවැසිවරයෙක් තවත් නැත. දිවැසිවරයෙක් ඉන්පසු ඊශ්‍රායල් අතර තවත් නොවීය. සමිදානන් වහන්සේ විසින් යවනු ලැබ මිස්ර දේශයේ පාරාවෝද ඔහුගේ සියලු නිලධාරීන්ද මුළු සෙනගද ඉදිරියේ හාස්කම් කළ සහ අරුම පුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නොවීය. මුළු ඊශ්‍රායල් ජනතාව බලා සිටියදී සිය බාහුව බලයෙන් මහා ත්‍රාසජනක දේවල් කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නොවීය. දෙවියන් වහන්සේත් එක්ක මහා සම්බන්ධතාවයක්. හැබැයි තැනකදී මගේ ප්‍රමාන්තියනේ උන්වහන්සේ මෝසෙස්ට කතා කරලා කියද්දී හොරේ පර්වතයට ගහන්න වතුර එන්න එයා දෙපාරක් ගහනවා. එකපාරද දෙපාරද කියන එක නෙමෙයි ප්‍රශ්නය. මෝසෙස් එතනදී පරීක්ෂාවට වැටෙනවා ඊගෝ එකත් එක්ක. ආඩම්බරකමත් එක්ක. දෙවියන් වහන්සේ නෙමෙයි මමයි. ඒ කියන්නේ මොකක්ද? ඊශ්‍රායල් ජනතාව සහ මෝස දෙවියන් වහන්සේ අතරට මෝසස් රිංගලා මැදිහත් කරුවෙක් වෙන්න තියෙන්නේ. මෝසස් ජනතාව අරගෙන යන්න දෙවියන් වහන්සේගේ මැදිහත් කරුවෙක් මිසක් බ්ලොක් එකක් වෙන්න බෑ. මාව ඉලිප් වෙන්න බෑ. ඒකයි ජෝම් තුමාගේ 3 වෙනි පරිච්ඡේදය. ජෝම් 3:30 කතා කරලා කියන්නේ. මගේ ප්‍රේමාන්තයනි මෝසස්ට ප්‍රශ්නේ ඒකයි. ඒකයි මෝසස්ගේ ප්‍රශ්නය ඉලිප් වෙන්න බෑ. උන්වහන්සේ මෝසස්ට පොරොන්දු දේශය පෙන්නනවා. හැබැයි යන්න දෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ තරහයි කියලා. මෝසස්ව යවන්නේ නැත්තේ ජනතාව අතර මෝසස් ගියා නම් මෝසස් තමයි එතන චරිතය වෙන්නේ දෙවියන් වහන්සේට වඩා. නෑ. හැම සම්බන්ධතාවයක් අතරම උන්වහන්සේ ඉන්න ඕනේ. ජෝම් 3:30 බලන්න. උන්වහන්සේ කතා කරලා කියන ස්ථාපක ජෝන්තුමා උන්වහන්සේගේ නැගීමක් මගේ බැසීමත් සිදු විය යුතුය. උන්වහන්සේගේ නැගීමත් මගේ බැසීමත් 27 වෙනි වගන්තිය බලන්න. ජෝම් 3:27 වෙනි වගන්තිය. ඒතර උන්වහන්සේ වැඩි වෙන්න ඕනේ මගේ ප්‍රමාන්තයනේ. උන්වහන්සේ වැඩි වෙන්න ඕනේ. උන්වහන්සේ වැඩි වෙන්න ඕනේ. මම අඩු වෙන්න ඕනේ. මම නෙමෙයි. ඒකයි මෝසස්ගේ ප්‍රශ්නය. මෝසස් දෙවියන් වහන්සේ මෝසස්ව තියලා ඊශ්‍රායල් ජනතාව විතරක් ජොෂුවත් එක්ක පොරොන්දු දේශයට අරගෙන යනවා. දෙවියන් වහන්සේ වැඩි වෙන්න ඕනේ. මම නෙමෙයි. ඔබගේ ජීවිතයේ හැම සිද්ධියකදීම ඔබ අතර උන්වහන්සේ ඉන්නට ඕනේ. 27 වෙනි වගන්තිය බලන්න කතා කරනවා. ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිස්සුන්ට ලැබිය නොහැකිය. ඔබට දුන්නේ ඒක ස්වර්ගික බැඳීමක්. ඒක ස්වර්ගික බැඳීමක්. ඒතර ඔබ බිරිඳ ස්වාම්පුරුෂයා ස්වර්ගයෙන් ඔබට දුන්නේ. ඔබගේ බිරිඳට වඩා ක්ලාක් ටිකක් හොඳව ඇති නැද්ද?
ස්වාම පුරුෂයාට වඩා බොස් හොඳ ඇති. ෂෝක් ඇති. ඉක්කරේ මාට්ටක අක්කරේ පච්චේ. මේ පැත්තේ හරකට එහා පැත්තේ තනකොළ තමයි කොළ පාට. එකම තනකොළ තමයි. ඒක හැබැයි මානසික ප්‍රශ්නයක්. තේරුණාද කියන එක? ඒ නිසා මගේ ප්‍රමාන්තියනේ වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපීදිලේ යත නුදුරේ. වැටෙන්නේ එහා මේ පැත්තෙන් මල් තමයි ඒත් මල් තමයි. හැබැයි එහා වෙච්ච ගමම අයිති නැති වෙච්ච ගමම රස වැඩි වෙනවා. ස්වර්ගයෙන් දුන්නේ කවුද? මගේ ප්‍රමාන්තියනේ ඔබ හදාගන්න රිලේෂන්ෂිප්ස් නෙමෙයි. ඒ හැම ස්වර්ගික රිලේෂන්ෂිප් එකක් ඒක ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ ඒක. සමහර වෙලාවට අපි හදාගන්න අයියලා, අපි හදාගන්න අක්කලා, අපි හදාගන්න මල්ලිලා, අපි හදාගන්න නංගිලා, අපි හදාගන්න අම්මලා, අපි හදාගන්න තාත්තලා ලස්සනයි. රිලේෂන්ෂිප්ස් ලස්සනයි. හැබැයි ඔබට දුන්නු අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඔබගේ ගෙදර අක්කා නංගි මල්ලි පවුලේ ප්‍රමුඛයි. හරි ඔබට පවුලේ සහෝදරියක් නැත්තම් තව කෙනෙක් අයියා අක්කා කෙනෙක් වගේ වෙන්න පුළුවන්. ලස්සනයි. ඔබට අම්මගේ ආදරය ලැබිච්ච නැති කෙනෙක් තව කෙනෙක් අම්මාගේ ආදරය වෙන්න පුළුවන්. ලස්සනයි. හැබැයි ජේසු ඉන්න ඕනේ අතර ඊසාක් ආබ්‍රහම් අතර ජේසු හිටියා වගේ. වැඩි වෙද්දී දෙවියන්වහන්සේ කිව්වා ආබ්‍රහම් ඊසාකව මරන්න. එතන තමයි අයිතිය දැනෙන්නේ. පළ දරනතු නැස කප්පාදු කරනවා. ඔබගේ රිලේෂන්ෂිප් එක ජේසු තුල නම් උන්වහන්සේ ඔබව කප්පාදු කරනවාමයි. පෞල් ජීවිතය තුළ නොගැලපෙන තැන්, ගැටෙන තැන්, තුවාල වෙන තැන්, රිදෙන තැන්, ප්‍රතික්ෂේප වෙන තැන් උන්වහන්සේ ඔබව හදන තැනක්. ඒකෙන් අදහස් කරන්නේ හොඳට වැවෙනවා ප්‍රශ්නයක් නෑ. දෙවියන් වහන්සේ අතහැරපු තැන් පළ දරන්නේ නැති අතු කපලා වෙන් කරනවා. ඔබගේ ජීවිතේ කැපිලා අයින් වෙලා යන්න ඕන, අයින් වෙලා යන්න ඕනේ. ඔබ කොච්චර තනි පනි කාගෙන තියාගන්න හැදුවත් හිතින් යන යතින් අල්ල නත්තන්න බෑ. මතක තියාගන්න. මගේ ප්‍රේමාන්තයනේ උන්වහන්සේ පැහැදිලිවම කියනවා. ස්වාමීන් වහන්සේ ගීතාවල 127 කියනවා ස්වාමීන් වහන්සේ නිවස තනන්නේ නැතිනම් වෙහෙස මහන්සිය අපතේ. උන්වහන්සේ නගරේ රකින්නේ නැතිනම් පරිශ්‍රමය අපතේ. උන්වහන්සේගේ දෙයක්. මගේ ප්‍රේමාන්තයනේ ඒ නිසා උන්වහන්සේ එකයි ක්‍රියා 5 වෙනි පරිච්ඡේදය කියන්නේ ගමාලියලට සමහර වෙලාවට මේක ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව කරන සටනක්. ඔබ තමයි කට්ට කාගෙන මේක මේන්ටේන් කරගෙන යන්නේ. උන්වහන්සේ පෙන්නනවා. උන්වහන්සේ සලකුණු පෙන්නනවා. ඔබ පාවිච්චි වෙනවා. වැරදි තැනකට යනවා. හැබැයි ඔබ සාධාරණීකරණයගෙන ෆාදර් මුලින්ම යන්නේ පල්ලියට. පල්ලියට ගිහලා උරසන් කියලා තමයි රූම් එකට යන්නේ. මොකක්ද ඒ කතාව තියෙන්නේ? එහෙම සාධාරණීකරන්න තමුන්ව රවට්ට ගන්න එපා මගේ ප්‍රමාන්තේ. යාඥාව කියන එක ප්‍රෝඩාවක් කරගන්න එපා. ගැඹුරු අත්දැකීම ගිහලා ජේසුගෙන් අහන්න ස්වාමිනී මේ ඔබ වහන්සේ මට දෙන තැනද? හැබැයි මතක තියාගන්න. අපි තනියම ආවේ. තනියම යන්නට ඕනේ. ජීවිතේ තනිකම කාටත් එන්න බැරි තැනක් ඔබගේ ජීවිතේ තියෙනවා. ඒ තැන ජේසුත් එක්කයි. ජේසුව පරයා යන සම්බන්ධතාවයක් තියෙනවා නම් එතන පාපයක්. ජේසුගේ තැන කාටත් දෙන්න බෑ. මෝසස් එතනට එද්දී උන්වහන්සේ මෝසස්ව කඩලා නතර කරලා උන්වහන්සේ මෝසස් එක ඉන්නවා, භූමදානය කරනවා, ආදරය කරනවා. හැබැයි යන්න දෙන්නේ නැහැ. ජනතාවට පෙන්නනවා මෝසස් නෙමෙයි කෙනා ස්වාමින් වහන්සේ. ඔය මොකද උන්වහන්සේ මෙච්චර මේකට උනන්දු වෙන්නේ? සම්බන්ධතාවයේ බලයක්. මේ ලෝකේ එක දෙයක් ගැන එකග වෙනවද? අද සුවිශේෂී උන්වහන්සේ කතා කළ කියන වචනේ බලන්න. උන්වහන්සේ කතා කළා කියනවා ඔබ මෙලොව යම් කිසි දෙයක් ගැන එකග වෙනවද? 19 නැවත මම ඔබට කියමි. පොළොවේහි ඔබෙන් දෙදෙනෙක් Taman අයදින කවර දෙයක් ගැන වද එකග වන්නෝ නම් ස්වර්ගයේ වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔහුට ලැබෙන්නේ. රිලේෂන්ෂිප් එකේ පවර් එක. ඒකයි පවුලක එකතු කරන යාඥාව එකට යදින පවුල එකට ඉන්නවා. ඔබගේ ජීවිතයේ කොන්තර තරහ වෛරයන් තියාගෙන සම්බන්ධතාවය නැත. ඔබගේ යාඥාවේ බලයක් නැහැ. ඒකයි උන්වහන්සේ මාර්ක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ. මාර්ක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා යාඥාවේ බලය 24 එබැවින් මම ඔබට කියමි ඔබ යාඥාවෙන් අයදින කවර දෙයක් වුවද ඒ ඔබට ලැබෙන්නේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ මාර්ක් 11:23-25 ඔබ නැගිට යාඥා කරන විට කිසිවෙකුට විරුද්ධව කිසිවක් ඇතනම් කමා කරන්න.
එයයි කියන්නේ සමාව දෙන්නේ නැතුව විසඳ ගන්න නැතුව යාඥාව උත්තර දෙන්නේ නැහැ. සම්බන්ධතාවයේ මොච්චර බලයක්ද? මම මේ දරුවොත් එක්ක තියෙන මේ ගනුදෙනුවෙන් කොච්චර දෙයක් උන්වහන්සේ කරනවද? මගේ ප්‍රේමාන්තනේ මාංශය එන තැන ශුද්ධාත්මයන්ෝ නෑ. ගලාති 5:16 කියන්නේ එකයි. ශුද්ධාත්මයන්ෝ ඉන්න තැන මාංශය නෑ. ශුද්ධාත්මන මාංශය විරුද්ධයි. ඒක නිසා මාංශය ගත්තාන් පස්සේ පර්සනල් දේවල් අදගත්තයින් පස්සේ ආත්මික ගනුදෙනුවක් නැති වෙනවා. මගේ ප්‍රේමාන්තනේ එහා දෙයක්. ඒකයි ස්වාමීන් වහන්සේ මේක ස්වර්ගික ගනුදෙනුවක්. උන්වහන්සේ සුවිශේෂී අවසානයේ කතා කරලා කියනවා 20 මන්ද යම් තැනක දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මාගේ නාමයෙන් රැස්ව සිටිද්ද එතන උන් මැද මමත් වැඩ සිටිමි. බෝතල් එක්ක රූම්ස් වල මරාගෙන රණ්ඩු කරගන්න තැන් සම්බන්ධතාවය එක්ක ෆෝන් එකේ ඔබ පාවිච්චි කරන විදිය වීඩියෝ කෝල් එක පාවිච්චි කරන විදිය ඔබගේ chat එක ඔබගේ ෆ්‍රෙන්ඩ්ස්ලා මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා groups එතන ජේසු ඉන්නවද මගේ ප්‍රේමාන්තයනේ? ජේසු ඉන්නවද? ඒක යකා මේ සම්බන්ධතා අස්සට එන්නේ ශුද්ධාත්ම ගනුදෙනුවෙන් වෙන දේ තුළ බලයක් තියෙනවා. ඒක ශුද්ධෝත්ම බලයක්. මගේ ප්‍රේමාන්තයනේ සෙන්ට් ක්ලෙයා ස්වර්ගයේ විචාග්‍රාහී සභාව මම මෙතන ඉන්නේ දුක් සටන් කරන සභාව දුක් විඳින සභාව සුදගිනි ස්ථානය මගේ ප්‍රේමාන්තයනේ මේකත් රිලේෂන්ෂිප් එකක්. කොච්චර ලස්සනයිද මේ බැඳීම. මගේ ප්‍රේමාන්තනේ එකයි උන්වහන්සේ අද කතා කරලා කියන්නේ. අද ඔබට කතා කරලා කියනවා ඔබගේ සහෝදරයා වරදක් කරාම පෞත්කලිකව ගිහිල්ලා කියන්න. දෙකක් කතා කරා අපි දුන්නා තුවන්න දුන්න කන්නේ ඇඟිලි ගා ගන්න දුන්නේ නැද්ද? දුන්න වැඩ මොනවද දුන්නද? ඔබගේ අරමුණ වෙන්න ඕනේ. අපි වචනේ කතා කරලා කියනවා බලන්න ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව 15 වෙනි වගන්තිය ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් පෞද්ගලිකව හමු වී ඔහුගේ වරදට පෙන්වා දෙන්න ඔබ කියන දේ ඔහු පිළිගත්තොත් මතෙව් 18:15 ඔබ මගේ පෞද්ගලිකව හමු වරද පෙන්වා දෙන්න ඔබ කියන දේ ඔහු පිළිගත්තොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තේය. ඔබ දිනනවා. ඔබයි සහෝදරයාව දිනාගන්නේ. ඒක ඔබගේ දිනීමක් ඔබගේ ලැබීමක්. ඒතර ඔබ කල්පනා කරන්න ඕනේ හරි මෙයා මට වරදක් කරා. එයාගේ ඩිග්නිටි එක පෞරුෂය කැත කරන්න එපා. කේන්ති ගිහිල්ලා අත්ලත් විසි කරලා බනින්න එපා. ඔබ බලන්න ඕනේ එයාව හදන විදියක්. එයාව හදන්නේ කොහොමද? එයාව ගොඩනගන්නේ කොහොමද මම කතා කරලා. ඒක ඒ ආඥාවට අරගෙන යන ශුද්ධාත්මයන්ට කියන මෙහෙම යන මට අදාළ වචන දෙන්න. එකෙන් කතා කරන්නේ මේ බය වෙලා මට වෘතල් කරන්න කියලා වරදක් කරාම. කියන දේ කියන්න. හැබැයි ආත්මයන් තුළ ඔබගේ මාංශයෙන් තරහ වෛරයෙන් නෙමෙයි. එහෙම නැතුව වරද ඔබට තියෙන ඒක පෙන්නලා දුන්නොත් පාඩු වෙනවා නිසා නිශ්ශබ්දව ඉන්න බෑ. ඔබ ඒ ලීකුඩ අයින් කරන්න ඕනේ. එයා ඒක පිළිගත්තේ නැත්තම් නොපිළිගත්තොත් 16 නොපිළිගත්තොත් සාක්ෂිකරයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක්ම සීරවන පිණිස ඔබ සමග තවත් දෙදෙනෙකු හෝ නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඒ මොකද සාක්ෂිය එයාට කියනවා පුතා මල්ලි කවුරු හරි මම විතරක් නෙමෙයි කියන්නේ. මේ තව කෙනෙක් ඉන්නවා. ඒවා හරි කියලා හිතන දේ මෙයත් කියනවා. සාක්ෂිය වැදගත්. උත්සාහය එයාව හරව ගන්න. දිනා ගන්න. මොකද ඒතන ශුද්ධාත්මයන්ට වැඩක් තියෙනවා. එහෙම පිළිගත්තේ නැත්තම් උන්වහන්සේ කතා කරලා කියනවා සභාවට කියන්න. සභාවට කියලා පිළිගත්තේ නැත්තම් විජාතිකෙක් අය කැමෙක් විදිහට සලකන්න. ඒ කියන්නේ එයාගේ ජීවිතේ තනි කරන්න. එයාගේ ජීවිතෙන් අයින් වෙන්න. එයාට ඒ තනික විජාතිකයෙක් කියන්නේ අවජාතිකයෙක්. දෙවෙනස්ගේ දරුවෙක් නෑ. දරුකමෙන් අයින් වෙච්ච කෙනෙක්. අය කැමෙක් කියන්නේ පව්කාරයෙක්. එහෙම තැනකට එයාව අසරණ වෙද්දී ස්වාමීන් වහන්සේ 5:15 කියනවා මම මගේ සෙනගාතයට මගේ වාස භවනට යනවා. ඔවුන් දුක් විඳින කල ඕනෑකමින් මා සොයනු ඇත. යව රිදෙන තැනකට තියෙනවා. හිතන්න දෙනවා. තරහකින් නෙමෙයි ආදරකින් එනකම් බලාගෙන ඉන්නවා. උරු කෑම කාලා හරි සිහි කල්පනාවට එනකම්. හැබැයි මගේ ප්‍රමාතනේ ඒක ගැඹුරුම තැන මොකක්ද? ජේසු විජාතිකයන්ට සැලකුවේ කොහොමද? ජේසු ආයකමයන්ට සැලකුවේ කොහොමද? සකේයුස්ගේ ගෙදර ගිහිල්ලා ජේසු කෑම කෑවා.
මතෙව්ට අයකැමියා ලෙවීව කැඳවලා අයකැමියොත් එක ඉඳගෙන කෑම කෑවා. අන්න ජාතිකයන් විජාතිකයන්ට ආදරය කරා. අවසාන උත්තරය එතනයි තියෙන්නේ. රිදෙනකන් ආදරය කරන්න. අසාධාරණ ලෙස ආදරය කරන්න. එයාව දිනා ගන්න ඕනේ. දිනා ගන්න ඕනේ. එයාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ආදරය කරන්න. ඒක ඔබගේ කාර්යය මගේ ප්‍රමාදනේ. අද දවසේ ඔබ විරසක වෙච්ච තැන ඔබට විරුද්ධව පව් කරපු කෙනා යකා ඔබව කුලප්පු කරලා උස්සලා තරහ කරලා ඒ වෙච්ච අසාධාරණේ පෙන්නලා කැත කරපු කැත අසික්කිත වැඩේ පෙන්නලා ඔබ තවත් ඈත් කරලා හැබැයි මේක විසඳ ගන්න තැන ඔබ සහෝදරයව දිනා ගන්නවා. ස්වර්ගික සැලැස්මක් ඔබ තුළ දියත් වෙනවා, දිගහැරෙනවා. ඒ දේ අයිති කරගෙන ස්වාමීන් වහන්සේත් එක්ක උන්වහන්සේත් එක්ක ගැඹුරු බැඳීමකට යමු. ජේසුව ජීවිතේ එක කරගමු. මනාලයා අයිති මනාලියට, මනාලයා ළඟ සිට මනාලයාට සමන් දෙන ඔහුගේ මිත්‍රයා ඔහුගේ කටහඬ ආසා අතිශයින් ප්‍රීති ප්‍රමුද වෙනවා වගේ හැම සම්බන්ධතාවයක්ම ජේසුට අයිති කෙනෙක් විදියට ඔබ ඇය අතර ජේසුව තියාගෙන ඒ බැඳීම ලස්සන කරගන්න වචනය අද ඔබට ආරාධනා කරනවා මගේ ප්‍රමාන්තය.